මෙන්න මේ ගණන් ටික එව්ව හදන්න කියලා මම ඉතින් මේක මුලින්ම පැහැදිලි කළා නේද මේ ප්‍රස්තාර පාඩමේ මොනවද කෙරෙන්නේ කියලා. එතකොට පළවෙනි පස්සේ අපි ඉගෙන ගත්තේ වයින් අපි කිව්වා ලකුණු දෙකක් ගන්න පුළුවන් මේකේ අනිවාර්යයෙන්ම කියලා. ඉතින් ඒ වගේ කියපු ළමයි ඉතින් හදලා තිබ්බේ නැහැ මේවා. තාම ලේසි ගණන්. හරිද? ඒ වුණාට හරියට හදලා තිබ්බේ නැහැ. මම මේකේ තෝරගත්ත කීපයක් හදලා නැහැ. 8 වෙනි ගාන බලා ගන්න. 7 මෙන්න මේක. හරිද? ඒකේ කරන්නේ මෙන්න මේ ඍණ පහ මේ පැත්තට දානවා. ඒ කියන්නේ 3න් 1යි y සමානයි x ඍණ පහ මේ පැත්තට එනකොට ධන පහ වෙලා යයි. හරිද? දැන් y යුක්ත කරන්න අපි කරන්නේ හැම පදයක්ම 3න් ගුණ කරගෙන යන්න. 3න් 1යි y ගුණ කිරීම 3 සමානයි x ගුණ කිරීම 3 ධන 5 ගුණ කිරීම 3. හරිද? ඒතර මේ 3ට 3ට කැපෙනවා. හරි. එක වැඩි කිරීම y කියන්නේ 1y. සමානයි x වැඩි කිරීම 3 කියන්නේ 3x ධන 5 වරක් 3 15. හරිද? මේ 1y කියන්නේ ඇත්තටම ඉතින් y තමයි. y සමානයි 3x ධන 15. හරි. එහෙනම් ඔන්න ඒ ගාන එනවා අනුක්‍රමණය ඇවිල්ලා 3යි අන්තක්ඛණ්ඩය ඇවිල්ලා 15යි. හරි. ඔන්න හදපු නැති අය සහ තමන්ගේ ඔය උත්තර වැරදි තියෙන ළමයි හදාගන්න බලන්න. ඊළඟට මම තව 9 වෙනි ගානක් හදන්නම්. 2y 2x අර ධන 3 මේ පැත්තට යන්නේ ඍණ 3 වෙලා. දැන් හැම පදෙම දෙකින් බෙදාගෙන යන්න. 2y බෙදීම 2 සමානයි 2x බෙදීම 2 අඩු කිරීම 3 බෙදීම 2. එතකොට අපිට එනවා y සමානයි x ඍණ 3 බෙදීම 2. මේකේ අනුක්‍රමණය වෙන්නේ 1යි x ට ඉස්සරහින් තියෙන 1 ඉලක්කම අන්තක්ඛණ්ඩය වෙන්නේ ලකුණත් එක්කලාම ගන්න ඍණ 3 බෙදීම 2ක්. හරි. මම හිතන්නේ අමාරු ගණන් වලට තියෙන්නේ ඔච්චර තමයි. අනිත් ඒවා නම් හදාගන්න පුළුවන්. අර මුල හරිය ගොඩක් ඒවපු ළමයින්ගේ ගොඩක් ඒවා හරි. ඒ වුණාට මේ අන්තිම ගානේ මම වැරද්දක් දැක්කා. ධන ඍණ වල වැරද්දක් ලොකු වැරද්දක් නෙවෙයි. හැබැයි ඉතින් ධන ඍණ වල වැරද්ද කියලා නෑ. වැරදුනොත් වැරදි තමයි. ඒ පහේ ලකුණු දෙක නැහැ. හරිද? ඔන්න ඔය වගේ. හරිද? හරි. ඔය ටික සම්පූර්ණ කරගන්න පාඩම් පටන් ගන්න. ලියාගෙන ඉවරද? නෑ සර්. හරි ලියාගන්න. හරි ලියාගෙන ඉවරද? ඔව් සර්. හරිනේ අයින් කරනවා රයිට්. හරි ලියන්න මාතෘකාව
හරි ලියන්න. ඛණ්ඩාංක දී ඇති විට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සෙවීම. ඛණ්ඩාංක දී ඇති විට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සෙවීම. ඛණ්ඩාංක දී ඇති විට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සෙවීම. ලියන්න. finding gradient when two coordinates are given. ඛණ්ඩාංක දී ඇති විට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සෙවීම. ඛණ්ඩාංක දී ඇති විට අනුක්‍රමණය සෙවීම. හරි. ඔන්න මේ දැන් මාතෘකා පටල ගන්න එපා. හරිද? ප්‍රධාන වශයෙන් කියන්නේ කලින් ගිය සතියේ ඉගෙනුවේ සමීකරණය දීලා තියෙනකොට මේ අනුක්‍රමණය හොයන්න. සමීකරණය දීලා තියෙනකොටයි අනුක්‍රමණය හොයන්න කියලා දුන්නා. දැන් අද උගන්වන්නේ ඛණ්ඩාංක දීලා තියෙනකොට අනුක්‍රමණය සෙවීම. finding gradient when the coordinates are given. right. ඒකට අදාළ සූත්‍රය ලියා ගන්න. දැන් ගිය සතියට අදාළව කරන්න ඕන දේවල් කිව්වා. අර y යුක්ත කරනවා නේ දෙක ඉලක්කමකින් බෙදාගෙන යනවා ඒවා කියලා දුන්නා. right. එහෙනම් අද ඒකට අදාළ සූත්‍රය ලියන්න. අනුක්‍රමණය සමානයි gradient equal අනුක්‍රමණය සමානයි gradient equal අනුක්‍රමණය සමානයි gradient equal y ඛණ්ඩාංක අන්තරය difference of y coordinate. y ඛණ්ඩාංක අන්තරය difference of y coordinate. y ඛණ්ඩාංක අන්තරය difference of y coordinates. හරි. බෙදීම කියන්නේ යටින් ගහන්න දිග ඉරක්. බෙදීම දිග ඉරක්. ඊට පස්සේ ලියන්න x ඛණ්ඩාංක අන්තරය difference of x coordinate. difference of x coordinate. හරිද? හරි. ඕක highlight කරගන්නවා නම් highlight කරගන්න, කොටු කරගන්නවා නම් කොටු කරගන්න. ඔයා කියපු කයි කියන්න පැහැදිලි නෑ. මොකද්ද? ප්‍රස්ථාර පොතේ නෙමෙයිනේ. නෑ තව ප්‍රස්ථාර පොත ගන්න කිව්වේ නෑ. ප්‍රස්ථාර පොත ගන්න අවශ්‍ය වෙලාවට මම කියනවා. එදා නෝට් එක නවත්තපු තැනින් පටන් ගන්න තියෙන්නේ. මෙහෙමයි එදා නෝට් එක ලිව්වා. අද මම අර අසනීප නිසා විනාඩි 10ක් පරක් වෙනවට ගණන් 10ක් විතර වගේ එව්වා. ඒ ටිකත් එතනම හැදුවා. දැන් ඒ ගණන් ටික හදලා ඉවර වෙච්ච තැන Tamanට පටන් ගන්න පුළුවන් ඈ. හරි. කොටු කරගත්ත ගන්න නැතිනේ. හරි. රතු පෑනක් අතට අරගෙන මෙන්න මේක ලියන්න. විශේෂම දෙයක්. හරි. ලියන්න. පැහැදිලිව ඛණ්ඩාංක දෙක වෙන් කරගන්න. පැහැදිලිව ඛණ්ඩාංක දෙක වෙන් කරගෙන ලියා ගන්න. පැහැදිලිව ඛණ්ඩාංක දෙක වෙන් කරගෙන ලියා ගන්න. හරි. ලියන්න. ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න. write two coordinates. පැහැදිලිව ඛණ්ඩාංක දෙක වෙන් කරගෙන ලියා ගන්න. write two coordinates. write two coordinates by separating them. By separating them.
by separating them. හරි. ඒකටම ලියන්න රතු පැනින්ම ලියන්නේ. පිළිවෙල මාරු කරගන්නේ නැතුව අඩු කිරීම සිදු කරන්න. පිළිවෙල මාරු කරගන්නේ නැතුව අඩු කිරීම සිදු කරන්න. කියන්නේ without changing the order, subtract them. Without changing the order, subtract them. පිළිවෙල මාරු කරගන්නේ නැතුව අඩු කරන්න. හරිද? අනේ සර් තව පාරක් කියන්නකෝ. කොතෙන්ද නිකන් ඔයා ලියවද? පිළිවෙල එතන ඉඳන් කියන්නකෝ. පිළිවෙල මාරු කරගන්නේ නැතුව අඩු කරන්න. පිළිවෙල මාරු කරගන්නේ නැතුව අඩු කරන්න. පිළිවෙල මාරු කරගන්නේ නැතුව අඩු කරන්න. හරි සර්. හරිනේ. හරි. ඔය මේ Zoom account එකට හරි මොකේට හරි තමන් ඉතින් පාවිච්චි කරන ඒවාට මේ නම් දානකොට ටිකක් මේ පරිස්සමට දාන්නලා දැන් මං මේ පේන්න තියෙනවා දැන් අපි දන්න ළමයාගේ නම සෙනුරි. මේකේ තියෙන්නේ මොකද්ද? සෙනු ලි. නේද? මම ඕන් කටහඬින් තමයි අඳුරගත්තේ. දැන් තව ළමයෙක් ඉන්නවා AS තියෙනවා. ඉතින් AS කියලා ඉංග්‍රීසියෙන් ඇස් කියලා කියන්නේ පුකට. ඉතින් පුක කියලා දන්නේ නැහැ දාගෙන තියෙනවා නේ මන් දන්නේ. එහෙම නෙමෙයි Tamanට හොඳ නමක් දෙමෝපියෝ දාලා තියෙනවා නේද? ඒ නමක් දාගන්න බෑ. එක එක ඒවා දාන්න. නේද? හරි. මොකක් හරි right. හරි බලාගන්න. right. ලියාගන්න හැමෝම පළවෙනි ගාන උදාහරණය 2,4 2,4 ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න එපා. 2,4 හා 3,6 2,4 සහ 3,6 ලක්ෂ හරහා යන රේඛාවේ අනුක්‍රමණය සොයන්න. හරි. ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න find the gradient of the line. Find the gradient of the line going through the find the gradient of the line going through the hari දැන් ඔය points දෙක ලියාගන්න 2,4 and 3,6 හරි ලියාගත්ත නේද හැමෝම හරි දැන් අපි අනුක්‍රමණය හොයන්නයි යන්නේ right එහෙනම් අනුක්‍රමණය කියලා ලියලා එහෙම නැත්නම් m සමානයි කියලා ලියලා හරි දුන්නු සූත්‍රය ලියන්න මම කොටු කරගන්න දුන්නු සූත්‍රය ලියන්න sorry පොඩ්ඩක් ලියන්න එපා ලියන්න එපා ගන්න හරි දැන් ඕක හදද්දී රතු පෑනෙන් දුන්න විශේෂයෙන්ම දෙයක් මොකද්ද ඛණ්ඩාංක දෙක පැහැදිලිව හරි දැන් ඉතින් මයික් ඔෆ් කරගෙන ඉන්න නැතුව කියන්න ලෑ මොකද්ද කිව්වේ ඛණ්ඩාංක දෙක පැහැදිලිව වෙන් කර ලියා ගන්න. එහෙනම් ඔන්න ඛණ්ඩාංක දෙක මම වෙන වෙනම ලියාගත්තා. හරිද? හා. ඛණ්ඩාංක දෙක ලියාගෙන දැන් ලියන්න අර සමීකරණය. හරි. m සමානයි කියලා අනුක්‍රමණය සමානයි කියලා අර දුන්නු සමීකරණය ලියන්න. කොටු කරගන්න දුන්නු සමීකරණය. හරි ලිව්වද
ලිව නේද? හරි බලලා ගන්න. y කණ්ඩාංක කියන්නේ හැම වෙලාවෙම මෙන්න මේ දෙවනියට තියෙන කණ්ඩාංකය. දෙවනියට තියෙන ඉලක්කය. හරිද? එහෙනම් මුලින්ම ගන්න ඕනේ y කණ්ඩාංක අන්තරය. අන්තරය කියන්නේ අඩු කිරීම. මම එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරනවා. ඒ කියන්නේ 4 අඩු කිරීම 6. මතක තියාගන්න. අර පිළිවෙල වෙනස් කරන්නේ නැතුව කිව්වේ මේකයි. දැන් සමහර ළමයෙක් ඉන්නවා y කණ්ඩාංක අඩු කරනකොට මෙයාගෙන් මෙයා අඩු කරනවා. හැබැයි x කණ්ඩාංක අඩු කරනකොට මෙයාගෙන් මෙයා අඩු කරනවා. එහෙම වැරදි. තේරුණාද? අපි පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරා නම් ඊළඟටත් මේ පළවෙනි එකේ තියෙන අගෙන්ම දෙවෙනි එකේ තියෙන අගේ අඩු කරන්න ඕනේ. ඒකයි පිළිවෙල වෙනස් කරන්න එපා. පැහැදිලිද? එහෙනම් මෙයාගෙන් මෙයා තමයි අඩු කරන්නේ. right. ඔන්න ඊතලෙත් දාගෙනම ලියාගත්තොත් ගොඩක් හොඳයි වරදින්නේ නැහැ. එහෙනම් 2 අඩු කිරීම 3. දැන් බොහොම පහත් ප්‍රවේශමට සුළු කරනවා. right. 4න් 6ක් අඩු වුනහම කීයද? ඍණ 2යි. ඍණ 2යි. 2න් 3ක් අඩු වුනහම ඍණ 1යි. ඍණ 1යි. හරිද? m සමාන ඍණ 2 ඍණ 1කින් බෙදුනහම උත්තරේ කීයද? ඍණ 1ම. ඍණ 2යි. ඍණයි ඍණයි බෙදුනහම ධන 2 1කින් බෙදුනහම ධන 2යි. 2යි. ඔන්න හදාගන්න පළවෙනි ගාන. ඒගොල්ලොත් අපිට කම්පියුටර් එක කරන්නේ පාස්වර්ඩ් එකක් ඉල්ලන්නේ නැතුව කම්පියුටර් එක ඔන් කරනවා. මෙතනදී ඇක්සෙප්ට් කියන එකත් ඒක කරනවා. නෙක්ස්ට් කියන හරිද? හරි සර්. හරි. එහෙනම් ඔන්න මම ගානක් දෙනවා. හරිද? හරි. ලියාගන්න හැමෝම. හරි මේක හොයන්න බලන්න 2,1 හා 1,5 ලක්ෂ හරහා යන රේඛාවේ අනුක්‍රම. ඉංග්‍රීසි මීඩියම් ළමයි හරියට දාලා ලියාගන්න ඈ කෝඩිනේට්ස් එක විතරට මාරු වෙන්නේ. සර් ෆෝමියුලා එක අනිවාර්යෙන් ලියන්න ඕනේද? ෆෝමියුලා එක ලියන්න ඕනේ අනිවාර්යෙන්.
හරිද? හරි. ඔන්න මම කරනවා. හරි. මම දැන් ඉස්සෙල්ලා මේ පැත්තටනේ අඩු කරේ. හරිද? ළමයි කොට හිතන්නේ අනිත් පැත්තට අඩු කරන්න. හා. කොයි පැත්තට අඩු කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පිළිවෙල වෙනස් කරන්න නැති බෑ. ඕම් y කණ්ඩායම් කියන්නේ දෙවෙනි ඒවා. එහෙනම් දෙවෙනි ඉලක්කමෙන් දෙවෙනි ඉලක්කම. 5 අඩු කිරීම 1. ඊළඟට පළවෙනි ඉලක්කමෙන් පළවෙනි ඉලක්කම. මේක. එහෙනම් 1 අඩු කිරීම 2. 5න් එකක් 4යි. 1න් දෙකක් අඩු වුනහම ඍණ 1යි ඈ මතක තියාගන්න. m සමානයි ධන බෙදීම ඍණ කියලා කියන්නේ උත්තරේ ඍණ 4 එකෙන් බෙදුනහම උත්තරේ 4යි. ඔන්න ඒ ගානේ උත්තරේ. හරි. අපි තව එකම එක ගානක් අදමු. සර් අනිත් විදියට හැදුවත් ඒ උත්තරේමයි නේද එන්න ඕනේ. ඔව් පැත්ත වෙනස් කරා කියලා උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. තම හරියටම හැදුවොත් මං හදපු උත්තරේම තමයි එන්නේ. එහෙම වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න තුන්වෙනි ගානක් ලියලා තියෙනවා හරියටම හදන්න ඈ. හදපු ළමයි ඉතින් උත්තරේ කීවට කමක් නැහැ. මේක ළමයි ගාව කලර් print out ගන්න නෑ. අපි ගහලා දෙමු නේද මේ. හරි එක ළමෙක් නම් හදලා ඉවර තියෙනවා නමුත් එයාගේ වැරදි ඈ. හරි. ඒ වැරදි මෙහෙමයි ඉතින්. එයාට මේ අනුක්‍රමණය හොයන්න බැරුව නෙමෙයි. පොඩි පන්තිවල Taman ගිය පන්ති හරි ඉස්කෝලෙන් හරි ඉගෙනගත්ත දේවල් වල තමයි ඒ ගැටලු අඩුපාඩු එයාගේ තියෙන්නේ. ඒ කියන්නේ මූලික දැනුමේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මොට්ටසෝරි අවුල. හවුද? හොඳ ගණන් මොට්ටසෝරි එකට ගියා නම් ඔක වරදින්නේ නැහැ. හා බලාගන්න ඈ. මම හදනවා.
m සමානයි දැන් මම මෙතනම තියෙන එක ගන්නවා ඉතින් මේ වෙලානේ තියෙන හොඳට මම මේකෙන් මේක අඩු කරනවා එහෙනම් දෙක අඩු කිරීම මතක තියාගන්න මෙතන තියෙන ඍණ 3 එහෙනම් දෙක අඩු කිරීම ඍණ 3 ඕම් කොහොම ලියන්න ඕනේ කොහොම ලිව්වේ නැත්නම් වරදිනවා දෙක අඩු කිරීම ඍණ 3 හරි ඊළඟට මම මේකෙන් මේක අඩු කරනවා එහෙනම් 10 අඩු කිරීම 25 හරි මෙතන සුළු වෙන්නේ කොහොමද ඍණයි ඍණයි මෙතන ධන වෙනවා එහෙනම් 2 ධන 3 10න් 25ක් අඩු වුනහම ඍණ 15යි කියලා එනවා m සමානයි 5 බෙදීම ඍණ 15 නේද m සමානයි ධන ඍණෙන් බෙදුනහම උත්තරේ ඍණ හරිද 5ට 5 ඒවා 1යි 15ට 5 ඒවා 3 එහෙනම් ඔන්න උත්තරේ හරි හදාගන්න හරිද ලියාගත්තද ඔව් සර් හරි එහෙනම් මම දැන් ඕකෙන් ගණන් කීපයක් දෙනවා බලමු හදන්නේ සර් ඔව් කියන්න සර් ඒක අනිත් විදියට හදුවම ධන මේ ධන 3න් එක නෙන්නේ. නෑ එහෙනම් ඔයා වරද්දලා හදලා තියෙන්නේ අනිත් එක හදලා කියන්නේ පැත්ත මාරු කරලා අඩු කරපුවම නෑ සර් එතකොටත් එන්නේ ඍණ 1 බෙදීම 3 තමයි. නෑ සර් එහෙම එන්නේ. ඔව් සර්. මේක මේකෙන් අඩු කරුවොත් ඍණ 3 අඩු කිරීම 2 බෙදීම මේක මේකෙන් අඩු කරුවොත් 25 අඩු කිරීම 10 එතකොට එනවා ඍණ 3යි ඍණ 2යි උත්තරේ ඍණ 5යි ඒක කවුරු හරි ගන්න දන්නේ නැත්නම් අපි ඕවා ගන්න හැටි මම මෙහෙම කිව්වා එදත් මම ඕක කියලා දුන්නා මතකනේ ඍණ 3 අඩු කිරීම මොකද කරන්නේ එකතු කිරීමක් කරනවා මැදින් ඉරක් දාලා දැන් අඩු කිරීමට දකුණු පැත්තේ ඉන්න කෙනා ඇවිල්ලා 2 2 කියන කෙනා ඍණ 2 කරනවා කොහොම හරිද දැන් 25න් 10ක් ගියාම මේක ඉතින් කාටද තේරෙනවනේ 5යි කියලා මේ 15යි කියලා හරිද එතකොට මෙතන ඍණ 3යි ඍණ 2යි ඍණ 5 ඉන්නේ එහෙමයි මෙතෙන් උත්තරය ආවේ හරිද දැන් ඉතින් කාටද තේරෙනවා ඍණ ධනෙන් බෙදුනහම උත්තරේ ඍණ 5න් කපලා ඉතින් කලින් වගේම උත්තරේ ගන්න ඒත් තුනේ එකයි කොහොම ඇදුවත් එකම උත්තරය
හරි. ඔන්න මෙතන ගණන් 8ක් තියෙනවා හදන්න. මම ඔන්න ඔකේ 8 වෙනි ගාන හදන්න. හරි මම 8 වෙනි ගාන හැදුවට පස්සේ ඔයාලා හදන්න පටන් ගන්න. ඔන්න මේක ගන්නවා. මේකෙන් මේක 6 අඩු කිරීම ඍණ 9. 6 අඩු කිරීම ඍණ 9. 4 අඩු කිරීම ඍණ 2. නේ. මෙතන 4 අඩු කිරීම ඍණ 2 නේ තියෙන්නේ. හරි. ඒකට අපිට එනවා 6යි අතන ඍණයි ඍණයි ධන වෙනවා. ධන 9. බෙදීම මෙතන ඒත් ඍණයි ඍණයි ධන වෙනවා. මෙතන. එහෙමනම් 4 ධන 2. 6යි 9යි 15යි. 4යි 2යි 6යි. නේද? right. ඔක සුළු වෙනවා 3න්. 3න් බෙදපුවම උඩට එනවා 5 යටට එනවා 2. හරි. ඔන්න පිළිතුර. right. තව ගණන් 7ක් තියෙනවා ඉක්මනට හදන්න. පළවෙනි එකට උත්තරේ ඉන්නේ 2 හදපු ළමයිට. දෙවෙනි එකට ඍණ භාගේ. තුන්වෙනි එකට ඍණ 9. මගේ උත්තර වෙනස් නම් කවුරු හරි කියන්න ලෑ. සර් මොකද 9 ආවේ කොහොමද? තුන්වෙනි එකට 9 ආවේ ඍණ 2 අඩු කිරීම 7. 1 අඩු කිරීම බිඳුව. ඍණ 2යි ඍණ 7යි කියලා කියන්නේ ඍණ 9යි. හරිද? එකෙන් බිඳුවක් අඩු වුණාම 1යි. දැන් ඔයාලට තේරෙනවා ඍණ ධන වලින් බෙදුනහම ඍණ කියලා තමයි උත්තරේ. හරිද? මෙතන ගන්න හැටි තේරෙන්නේ නැත්නම් මෙහෙමයි ගත්තේ. ඍණ 2 මම කිව්වා අඩු කිරීම එකතු කිරීමක් කරන්න. මේකනේ අඩු කිරීම. අඩු කිරීම එකතු කිරීමක් කරපුවම ඊට දකුණු පැත්තේ ඉන්න කෙනා මාරු කරන්න. දකුණු පැත්තේ ඉන්නේ 7. එහෙනම් අපි මෙතන ඍණ 7යි ලියන්නේ. එතකොට ඍණ 2යි ඍණ 7යි කියලා කියන්නේ ඍණ 9යි. හරිද? ඔකම පොඩි පන්ති වල නම් කියලා දෙනවා ඍණ 2 කියලා කියන්නේ කෙල්ලෝ. ඍණ වලට කියන්නේ කෙල්ලෝ කියලා. හරිද? එතකොට මෙතන ඉන්නවා කෙල්ලෝ 7 දෙනෙක්. අතන ඉන්නවා කෙල්ලෝ දෙන්නෙක්. ඉතින් කෙල්ලෝ එකතු වෙලා සෙල්ලම් කරනවා. කෙල්ලෝ එකතු වෙනවා කියලා කියන්නේ උත්තරේ ඉන්නේ ඍණ 9.
අන්න ඒ වගේ කාට හරි අපැහැදිලි තැන් තියෙනවා නම් කියන්න මම මෙහෙම පැහැදිලි කරන්න ඕන යන ගමන් මම උත්තර ටික ලියයි යන්න. තවල හරියට ගත්තා කියලා හිතාගෙන ඉක්මනට හදන්න ඕනේ. දැන් හෙට නෙමෙයි අනිත් සෙනසුරාදා හැමෝටම ප්‍රස්තාර පොත් තියෙන්න ඕනේ. ඒක ප්‍රස්තාර පොතේ තමයි කරන්නේ. එතකොට ඔය මේ මාසේ දුන්නු ටියුට් එකත් හැමෝම ගාව තියෙන්න ඕනේ. ඒක කාටවත් අසාධාරණයක් කරලා නැහැ. ඔන්න මේ හෙට නෙමෙයි ලබන සෙනසුරාදා කියලා කියන්නේ මාසේ අවසාන සෙනසුරාදා. අවසාන සෙනසුරාදා වෙනකොට ඉතින් අදාළ මුදල් ටික එහෙම ගෙවාගෙන ඔයාලට ටියුට් එක ලබා ගන්න පුළුවන් ඈ. අපි කවුරුවත් හදිස්සි කරේ නැහැ. ඔන්න අපි කියන්නේ මම අනිත් ගුරුවරු ගැන දන්නේ නැහැ. මගේ ඒවා ටික මම ඔන්න අන්තිමටයි යොදාගත්තේ. මට කලින් පාඩම කරන්න බැරුව නෙමෙයි. එහෙම තිබ්බා ඉතින් ඔයගොල්ලන් ගැන සලකලා රටේ තියෙන තත්ත්වය ගැන සලකලා තමයි හිම කරේ. හැබැයි ඉතින් අන්තිම සෙනසුරාදා වෙනකොට නම් අරන් තියාගන්න නැත්තම් ඒක ගැටලුවක් වෙනවා. මොකද ඊගාවට මේ පාඩම යන්නේ කෙලින්ම සෙනසුරාදාට. ඊළඟ එකට එන්නේ හතරවෙනි එකට එන්නේ දෙක එන්නේ. හතරෙන් 3 එන්නේ මේකට. මම උත්තර ලියවට කමන්නේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හදලා ඒ විදිහට හදාන යන්න. හදාන ගිහින් තමුන්ට ඔය උත්තරය ආවේ නැත්නම් මට පැහැදිලි කරන්න ඕන නම් කියනවා පැහැදිලි කරලා දෙන්න. ඔකට එන්නේ ඍණ 2න් 3. මේකට එන්නේ 1. බලන්න ඔය උත්තර ආවද පැහැදිලි කරන්න ඕන කියලා ගානක් මම හදන්න ඕන ගානක් කියන්නේ මම හදන්නම්. සර් 6 වෙනි ගාන හදන්නකෝ. 6. මම අඩු කරනවා ඍණ 4න් 2. ඍණ 4 අඩු කිරීම 2. 6 අඩු කිරීම 2. හරි. එතකොට ඍණ 4 මම උන විස්තර කරලාම හදන්නම්. ඔන්න අඩු කිරීම එකතු කිරීමක් කරා. අඩු කිරීම කියන්නේ මේකනේ. ඒතර අඩු කිරීමට දකුණු පැත්තේ ඉන්නේ ධන 2. එහෙනම් යව ඍණ 2ක් කරන්න ඕන. බෙදීම 6න් 4ක් ඉතින් අඩු වුණාම මේක දන්නවා අවුරුදු 4යි. දැන් ඍණ 4යි ඍණ 2යි. ඉතින් කිව්වොත් කෙල්ලෝ 4යි කෙල්ලෝ 2යි. එකතු වෙලා සෙල්ලම් කරනවා කෙල්ලෝ 6යි. බෙදීම 4. ඍණ ධනෙන් බෙදුනහම ඍණ මේක දෙකේ ඉලක්කමෙන් කපා ගන්න. එතකොට එනවා ඉතින් 3 බෙදීම 2ක්. හරි සර්. අනිත් පැත්තට ගත්තත් ඔය උත්තරේ මෙන්න මේ ප්‍රශ්නේ. සර් ඔව් කියන්න. සර් 7 වෙනි ගාන උත්තරය ආවේ නැහැ. ගාන. ඍණ 4 අඩු කිරීම ඍණ 7.
මේ බලන්න ඍණ 4 තියෙනවා ඍණ 4ෙන් අඩු කරන්න ඕනේ ඍණ 7. බෙදීම 1 අඩු කිරීම ඍණ 2. 1 අඩු කිරීම නේද මේකෙන් ඍණ 2ක් අඩු කරන්න ඕනේ. දැන් ඍණ 4 හරි. මෙන්න ඍණ ලකුණ. ධන කරන්න. ඍණ ලකුණකට දකුණු පැත්තේ තියෙන කෙනා මාරු කරන්න. ඍණ 7 නේ තියෙන්නේ එහෙනම් ධන 7 ලියන්න. මෙතනත් එහෙම 1 මේ අඩු කිරීමනේ තියෙන්නේ. අඩු කිරීම එකතු කිරීමක් කරන්න. දැන් අඩු කිරීම. අඩු කිරීමට දකුණු පැත්තේ තියෙන කෙනා මාරු කරන්න. එහෙනම් ඍණ 2 නම් ධන 2. ඔව්. දැන් ඍණ 4යි කියන්නේ කෙල්ලෝ 4යි කොල්ලෝ 7යි. නේද? කෙල්ලෝ 4යි කොල්ලෝ 7යි වුණාම මම කියන්නේ පොඩි පන්ති වුණා කෙල්ලෝයි කොල්ලෝයි ඉදි පැනලා යනවා. පැනලා ගිහිල්ලා ඉතුරු වෙන ගාන ලියන්න. එතකොට කෙල්ලෝ 4ක් ඉඳලා කොල්ලෝ 7ක් ගියා හිටපුවාම පැනලා ගිහින් කොල්ලෝ 3 දෙනෙක් ඉතුරු වෙනවා. කොල්ලෝ 3 දෙනෙක් කියන්නේ ධන 3. ඔන්න ඉතින් ධන ඉලක්කම ලියන්න ඉස්සරහ. මෙතන 1යි 2යි. ඒ කියන්නේ කොල්ලෙකුයි කොල්ලෝ දෙන්නෙකුයි. එහෙනම් උත්තරේ 3යි. නේද? දැන් 3 3ෙන් බෙදුනහම 1යි උත්තරේ. ධන නිතින් ධන වලින් බෙදෙනවා කියන්නේ උත්තරේ ධන. කොහොමයි එන්නේ උත්තරේ. Thank you, sir. හරි මොකද ඉන්න ඒ ආය සම්පූර්ණ කරගත්තද ගැටලුවක් තියනවද? අයින් කරන්නද තව ලියන අය ඉන්නවද? ලියනවා සර්. හරි හරි. හරි කරලා ඉවර නම් කියන්නේ. ඉවරයි සර්. හරි තව කවුරු හරි ලියන එක්කෙනෙක් ඉන්නවද? අයින් කරන්නද? අයින් කරාට පස්සේ නම් කියන්න බෑ. ඊට පස්සේ ආයෙ දාන්න බෑ. ඊට පස්සේ මේ ඔක්කොම මැකිලා යනවා. සර් ඉන්නකෝ පොඩ්ඩක්. හරි. අන්න එහෙම කියන්න.
ලියාගෙන ඉවර නම් කියන්නේ හරිද හරි අයින් කරන්නද මං අයින් කරාට පස්සේ කියන්න එපා අයින් කරනවා හරි ලියන්න මාතෘකාව හරි මාතෘකාව ලියන්න හරි ලියන්න මාතෘකාව අන්තක්ඛණ්ඩය හෝ අනුක්‍රමණය දී ඇති විට අන්තක්ඛණ්ඩය හෝ අනුක්‍රමණය දී ඇති විට අන්තක්ඛණ්ඩය හෝ අනුක්‍රමණය දී ඇති විට when the
when the gradient or intercept has given. When the gradient or intercept has given. අනුක්‍රමණය හෝ අන්තක්ඛණ්ඩය දී ඇති විට සර් තව පාරක් කියන්නකෝ. when the gradient or intercept has given. අනුක්‍රමණය හෝ අන්තක්ඛණ්ඩය දී ඇති විට තව ලක්ෂයක ඛණ්ඩාංකද ඇතනම් රේඛාවේ සමීකරණය සෙවීම. තව ලක්ෂයක ඛණ්ඩාංකද ඇතනම් රේඛාවේ සමීකරණය සෙවීම. has given and also a coordinate and also coordinates of a point. Coordinates of a point. And also a coordinate of a point. And also coordinates of a point. Find in the equation of the graph. Find in the equation of the graph. Find in the equation of the graphs. හරිද? ලියාගත්තද? සටහන ලියන්න. සාමාන්‍ය පෑනෙන් සටහන ලියන්න. අපිට කීවේ නෑනේ. මොකද? අපේ කේස හරියට අයිත් කියන්නකෝ. ලියලා තියෙන්නේ මොකක්ද ඔයාලා? අනුක්‍රමණය හෝ අන්තක්ඛණ්ඩයේ දී ඇති විට ලක්ෂයක ඛණ්ඩාංකද දී ඇතනම් සරල රේඛාවේ සමීකරණය සෙවීම. ලක්ෂයක ඛණ්ඩාංකද දී ඇතනම් සරල රේඛාවේ සමීකරණය සෙවීම. ලක්ෂයක ඛණ්ඩාංකද දී ඇතනම් සරල රේඛාවේ සමීකරණය සෙවීම. හරිද? හරි සටහන් ලියන්න. මුලින්ම y සමානයි mx ධන ආකාරයට y සමානයි mx ධන c ආකාරයට මුලින්ම y සමානයි mx ධන c ආකාරයට සරල රේඛාව ලියාගෙන මුලින්ම y සමානයි mx ධන c ආකාරයට සරල රේඛාව ලියාගෙන මොකද මම කිව්වේ y සමාන mx ධන c ආකාරයට
රේඛාව ලියාගෙන සරල රේඛාව ලියාගෙන ගැළපෙන පරිදි ආදේශ කිරීමෙන් first of all write the equation ගැළපෙන පරිදි ආදේශ කිරීමෙන් නොදන්නා අගය සොයා ගන්න ගැළපෙන පරිදි ආදේශ කිරීමෙන් නොදන්නා අගය සොයා ගන්න first of all write the equation form of y equal mx plus c. First of all write the equation form of y equal mx plus c. සර් තව පාරක් කියන්නකෝ. සිංහල නේද? මුලින්ම නෑ ඉංග්‍රීසි. ඉංග්‍රීසි. First of all write the equation form of y equal mx plus c. Form of y equal mx plus c. Then substitute suitable values. Now you can get the unknown term. හරිද? හරි. සිංහල මීඩියම් ළමයි ලියලා ඉවරයි ඈ. හරි. ලියන්න ඕකේ පළවෙනි උදාහරණ ගාන. අංක 1 ලියන්න. අන්තඛණ්ඩය English medium ළමයි ලියන්න. Find the equation of the graph අන්තඛණ්ඩය 3 සහ 2.5 ලක්ෂය හරහා යන find the equation of the graphs 2.5 ලක්ෂය හරහා යන සරල රේඛාවේ find the equation of the graphs which is going through the which is going through the 2,5 and the intercept is 3 සමීකරණය සොයන්න. හරි. මොකද්ද නෝට් එකට මුලින්ම දීලා තියෙන්නේ? කොකෝ ඉතින් මයික් ඔන් කරලා කියන්න ඕනේ ඉතින්. නිදිමතේ බුදියගෙන ඉඳ නෙමෙයි පන්ති ඉන්නේ. අඩුම තරමේ නෝට් එකවත් දුන්න එක කියවන්න ඕනේ. මොකද තමයි කියන්නේ. මුලින්ම y සමාන mx ධන c ආකාරයට සරල රේඛාව සොයාගෙන ගැළපෙන පරිදි ආදේශ කිරීමෙන් නොදන්නා අගය සොයා ගන්න. හරි. අන්න එතන සරල රේඛාව සොයාගෙන නෙමෙයි. අන්න වැරදි. සරල රේඛාව ලියාගෙන. එහෙනම් ඔන්න මම මුලින්ම ලියනවා y සමානයි mx ධන c කියලා ලිව්වා. මට කියන්න මේ දෙකේ ඉලක්කම දාන්නේ මොකේද? මේ ඉංග්‍රීසි අකුරු හතරෙන් මොකේද දෙකේ ඉලක්කම ගැලපෙන්නේ? x ට. මොකද එයා x කණ්ඩායම. එහෙනම් මෙයාව දානවා මෙයා. ඔයාලා ලියනකොට මේ ඊතල එහෙම දාලා ලියාගත්තට කමක් නැහැ. නෝට් එකට හදන ගණන්නේ. මෙවුවා මේ ගණන් නෙමෙයිනේ. අපි දැන් මේ නෝට් එකනේ පුරවන්නේ. පුරුදු වෙන්න. පහ ගැලපෙන්නේ. පහ white. තුන ගැලපෙන්නේ. c
C වලට අන්තක්ඛණ්ඩ එන්නේ නේ මතකනේ ඒවා කීවා ඉන්ටර්සෙප්ට් එක right දැන් එහෙනම් දාමු 5 සමානයි m m කියලා දන්නේ නැති එකක් තියෙන්නේ වැඩි කිරීම 2 ධන 3 දැක්කද 3 දැන් 5 සමානයි 2යි m ධන 3 මේ තුනේ ඉලක්කම මෙහාට ගේන්න 5 අඩු කිරීම 3 සමානයි 2යි m පහෙන් 3 2යි 2යි m දෙකෙන් බෙදුනහම m සමානයි කීයද 1යි 1යි දැන් අහගන්න දැන් සමීකරණය ලියනවා කියන්නේ මෙහෙම සමීකරණය ලියද්දි y අකුර එහෙමම ලියන්නේ ඒකට ඉලක්කම් දාන්නේ නැහැ m අකුරට ඉලක්කමක් දාන්න ඕනේ කීයද m අකුරට ආවේ 1 x අකුරටත් ඉලක්කම් දාන්නේ නැහැ සමීකරණය ලියනකොට ඈ හරිද ධන c අකුරට ඉලක්කම දාන්න ඕනේ කීයද 3 3 හරි ඇත්තටම කිව්වොත් මෙන්න සූත්‍රය y සමානයි x ධන 3 හරි හදාගන්න ඕනේ රේඛාවේ සමීකරණය අපි ගත්තා අනේ සයිට් ටිකක් පැහැදිලි කරන්නකෝ මට සර් ලියුණා සර් මොනවද අයින් වුණා සර් දැන් ආවේ ඒකින්ද බලන්න හරි මේකේ 3 කියන්නේ අන්තක්ඛණ්ඩයනේ එයා ගැලපෙන්නේ c වලට 2 කියන්නේ x ඛණ්ඩාංකය එහෙනම් එයාව ගැලපෙන්නේ x අකුරට නේද මේකේ 5 කියලා කියන්නේ y ඛණ්ඩාංකය එයාව ගැලපෙන්නේ y අකුරට ඔන්න ඔහම ආදේශ කිරීමක් විතරයි කරුවේ ආයිෂා පැහැදිලිද ඊට පස්සේ m අකුර නම් ඔයාලට පුළුවන් හොයාගන්න ඒක බැරි නෑ ඔයාලට ඔව් සර් ඊට පස්සේ m අකුරටයි c අකුරටයි ගැලපෙන ඉලක්කම් දාලා ලිව්වා ඒක තේරෙනවද මේ එහෙම ලියලා තියෙන්නේ ඔව් යට එක තමයි අන්තිම උත්තරය ඒකේ ඉලක්කම නැතුව ලියන්නේ මේ මොකද්ද මේ මම ඔය ආයේෂා කියපු කතාවට මේ දෙයක් තියෙනවා මෙහෙමයි මේ උගන්වන්නේම බොහෝ වෙලාවට උගන්වලා පැයක් එකමාරක් වගේ ඇතුළත මම YouTube එකට දානවා තේරුණාද ඉතින් ඔයාලා කාට හරි මේ බැරි වෙච්ච ඒවා සිග්නල් නැතුව කට් වෙච්ච ඒවා හදිස්සි හරි පන්තියට සහභාගී වෙන්න බැරි වුණා නම් ඔයාලට හොඳම වැඩේ YouTube එකට ගිහිල්ලා නිදහසේ ඕන වෙලාවක බලන්න පුළුවන් ඒකට කරන්න ඕන එකම දේ තමයි ඔයගොල්ලෝ මගේ දැන් YouTube channel එකේ දන්නවනේ link එකේම channel එකට ගිහිල්ලා ඉතින් අර subscribe කරනවා කියන එක දන්නවද ඔයාලා දකුණු පැත්තේ යට තියෙනවා රතු පාට බටන් එකක්. අන්න ඒ බටන් එක රතු පාට වෙලා නම් ඔබන්න. එතකොට subscribe කරනවා. ඔයාලා දන්නවා subscribe කරනවා කියන එකේ තේරුම? මම හදිස්සියේ හරි ඔයාලට අලුත් වීඩියෝ එකක් දැම්මොත් දැන් අද පන්ති වීඩියෝ එක දැන් අපි කියමුකෝ පන්ති 10ට ඉවර වෙනවා කියලා. ඔයාලා ඉතින් ඇහැරගෙන බලන්න ඉන්න එපා කීයද ඉවර වෙන්නේ කියලා. මම දාන්නේ කියලා. ඔයාලා subscribe කරලා ඊට දකුණු පැත්තේ තියෙනවා bell icon එකක්. මෙහෙම. ඔම රතු පාට බටන් එකක් තියෙනවා. නේද? ඒකම subscribe කියලා ගහලා තියෙනවා. හරිද මෙතන තියෙනවා පුංචි නිකන් සීනුවක් වගේ කොහොම අයිකන් එකක් හරිද මේක මේ subscribe button එක ඔබන්න ඔබපුවාම මේකේ රතු පාට නැති වෙලා යනවා රතු පාට නැති වෙලා ගිහලා සාමාන්‍ය නිකන් මට මතක හැටියට ටිකක් ඔය සුදු පාටට හැවුරු කළු පාට එක අලු පාටක් වගේ එනවා එතකොට මෙන්න මේ බෙල් එකක් තිබුණා නම් හරිද මේකේ තියෙන බෙල් එක තිබුණා නම් මම මෙහෙම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා ඔන්න වීඩියෝ එකක් දැම්මා කියලා එතකොට ඔයාලට එන මැසේජ් එක තිබුණා නම් කෙලින්ම අදාළ වීඩියෝ එකට යන්න පුළුවන්. අය YouTube ගිහිල්ලා හොය ඉන්න දෙයක් නෑ මගේ channel එකට ගිහිල්ලා හොය ඉන්න දෙයක් නෑ. අර ඉන්න message එකේ එපුවා නම් ඉතින් හරියට ඔයාලා link එකක් click කරලා zoom එකට එනවා වගේ තමයි. හරිද? ඔබලන්ට message එක එනවා. message එක ආවයින් පස්සේ කෙලින්ම මේක ඔබලා ඔයාලට යන්න තියෙනවා. ඒ හින්දා ඉතින් හැමෝම channel එකට ගිහිල්ලා ඉතින් subscribe කරලා තියාගන්න. මේ subscribe කරලා තියාගත්ත කියලා data කැපෙන්නේ අනකම නම් එහෙම මොනවත් නෑ. අරකයි ඉතින් අර subscribe කරලා තිබ්බ කෙනාට ඒ අදාළ message එක එනවා. ඔවා මේ පස්සේ හරි ඉතින් ඔයාලට උවමනා වෙයි පාඩම් කරත් දීම හරි ලේසි නේද කවදා හරි කාලෙක ඉතින් ඉස්කෝලේ පටන් ගන්න පන්ති එහෙම පටන් ගත්තාම ඉස්කෝලේ පටන් ගත්තාම නම් මේ කියන වැඩේ කරන්න බෑ ඉතින් දැන් පන්ති එහෙම පටන් ගත්තාම හැමෝටම ඉතින් දෙනවනේ දැන් පෞද්ගලික දුරකථනයක් දැන් හැමෝම ගාව තියෙනවනේ ඒ දුරකථනේ යන්න එන ගමන් නේද ඔය වෙන මල් කඩන්න මැසේජ් ගහන්න නෙමෙයි ඉතින් YouTube එකේ ඉතින් හොඳට ඉයර්ෆෝන් එකක් ගහගෙන වීඩියෝ එකක් බල බල යන්න පුළුවන් එතකොට ඉතින් සම්පූර්ණම පාඩම ආපහු මතක් වෙනවා නේද ඇත්තටම ගොඩක් වෙලාවට අපි සමහර පාඩම් උගන්වනවා ගොඩක් වෙලාවට YouTube එකෙන් බලන්න හරි ලේසි ඉතින් පොත් පෙරලා බලනවට වඩා පැහැදිලිද එහෙනම් subscribe කරලා ඒ විදිහට තියාගන්න. ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ලියාගත්ත නේද?
ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් මම තව ගානක් දෙනවා. හරි. මෙන්න ලියා ගන්න ගාන. අනුක්‍රමණය ඍණ 5 3කම 15 හරහා යන. හරි ඉංග්‍රීසි මීඩියම් ළමයි දැන් ඉන්ටර්සෙප්ට් නෙමෙයි ග්‍රේඩියන්ට් කියලා හදාගන්න වචන එච්චරයි ඈ. කෙලින්ම අර මෙව්ව එකම තමයි. හරිද? ග්‍රේඩියන්ට් කියන වචනේ විතරයි වෙනස් වෙන්නේ. හරිද? පුළුවන් අය හැදුවත් කමක් නැහැ. ගාන ලියාගත්ත නේද? හරි 15 ගැලපෙන්නේ y ට 3 ගැලපෙන්නේ x ට ඍණ 5 ගැලපෙන්නේ මතක තියාගන්න ඉස්සල්ලා ගත්තේ c ට මේකේ අනුක්‍රමණය දීලා තියෙන්නේ 5ට ඍණ 5 ගැලපෙන්නේ m අකුරට c තමයි හොයන්න ඕනේ එහෙනම් 15 සමානයි ඍණ 5 වැඩි කිරීම 3 ධන c අපිට එනවා 15යි ඍණ 5 3ෙන් වැඩි වුණාම ඍණ 15යි ධන c ඍණ 15 මේ පැත්තට එන්නේ ධන 15 වෙලා සමානයි c 15යි 15යි 30ක් එනවා c සමානයි 30යි එතකොට ඔයාලට උත්තරේ ලිය හැකි y සමානයි මම කිව්වා සමීකරණ ලියදී y අකුර ලියන්නේ m අකුරට ගැලපෙන්නේ ඍණ 5 x අකුර ලියනවා හරිද c අකුරට ගැලපෙන්නේ ධන 30 ඔන්න පිළිතුර හරි හදාගත්තද ඔව් සර්. හරි දැන්
මොන හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න ලෑ. හදාගන්න බැරි සුළු කරගන්න බැරි තැනක් එහෙම තියෙනවා නම් අහන්නේ. හරි ඔන්න මම උත්තර කීපයක් ලියනවා කාට හරි මේ උත්තර ආවේ නැත්නම් තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ y සමානයි 3x y සමානයි 3
පළවෙනි එකෙන්නේ 10 සමානයි 3යි m ධන 1 කියන්නේ m සමානයි 3යි. එහෙනම් පළවෙනි එකට එනවා y සමානයි 3x ධන 1. හරිද? දෙවෙනි එකට එනවා y සමානයි 3න් 1යි x ධන 2. මගේ උත්තර වැරදි නම් ඔයාලට ආවේ නැත්තම් කියන්න ඕනේ. හරි ඊළඟ එක ලියනවා y සමානයි ඍණ 2x ධන 5. y සමානයි ඍණ 2x ධන 5 හතරවෙනි ගාන y සමානයි 4x. එතෙන්ට ධන බිඳුව කියලා ලියන්න ඕනේ නැහැ. ලිව්වා කියලා වැරද්දකුත් නැහැ. හරිද? ලියන්න අවශ්‍යත් නැහැ.
මේක y සමානයි 4x ඍණ 4. අවසාන එක දෙකයි x ඍණ 5. හරි ඔය උත්තර ආවේ නැත්නම් කාට හරි ගන්න අමාරු නම් කියන්න ඕනේ මම හදන්නම් ඈ.
හරි උත්තර ටික ආවද? තාම හදනවද? මොකද කරන්නේ? අයින් කරන්නද? උත්තර තේරෙනවා සර්. අවශ්‍ය කියන්න එපා. වල මම මේ උත්තර වෙලා ගන්න ඇති කියලා ඉන්නවා. හරි එහෙනම් අයින් කරනවා රයිට්. මෙහෙම කරමු. හා සර්. මේ ආයෙ දැන් එතනින් ඉන්ටර්වල් එකක් දීලා ආයෙ කෑමෙන් පස්සේ පටන් ගන්න ඕනේ. තව එක මාතෘකාවක් තියෙන්නේ. මේ මාතෘකාව ඉවර කරලා කන්න දෙන්න. ඊට පස්සේ ගෙදර වැඩ ටික හදා මේ මේකට දාන්න. ගෙදර වැඩත් ගොඩක් නෑ ගණන් 6ක් තියෙන්නේ. හරිද? එතකොට අදින් පස්සේ හැමෝටම අවශ්‍ය වෙනවා ප්‍රස්තාර පොත. ඊට පස්සේ ප්‍රස්තාර පොතේ තමයි අපි වැඩ කරන්නේ. හරිද? රයිට්. එහෙනම් ලියාගන්න මාතෘකාව. ලක්ෂ දෙකක් හරහා යන සරල රේඛාවේ සමීකරණය ලබා ගැනීම. මේ තියෙන එක. ලක්ෂ දෙකක් හරහා යන සරල රේඛාවේ සමීකරණය ලබා ගැනීම. Equation of the graph which is going through the 2 points, equation of the graphs which is going through 2 points. තියාගත්තද? ඔව් සර්. හරි ලියන්න. කෙටියෙන්ම නෝට් එක දෙන්න ඈ. හරි ලියන්න නෝට් එක. ඉහතදී ඉගෙනගත් you should follow මාතෘකා දෙක පිළිවෙලට සිදු කිරීමෙන් you should follow the above two topics. ඉහත මාතෘකා දෙක පිළිවෙලට සිදු කිරීමෙන් පිළිතුර ලබාගත හැක. You should follow the above two topics. Then you can get the answer. හරිද? හරි සර්. හරි මේකම ලියන්න ගන්න හැටියට
සොයමු නෙමෙයි සොයන්න කියලා ලියා ගන්න. Find the equation of the graphs which is going through the find the equation of the graphs which is going through the 1,7 3,15. හරිද? හරි සර්. ආයේෂා මොකක්ද අපේ පළවෙනි මාතෘකාව? ආයේෂා නැද්ද? කන්න ගිහිල්ලාද? ආයේෂා මොකක්ද පළවෙනි මාතෘකාව අද ඉගෙන ගත්තු? ආයේෂා ඔව් සර්. මොකක්ද පළවෙනි මාතෘකාව අපි ඉගෙන ගත්තු අද? ඛණ්ඩාංගයේ දී ඇති විට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සෙවීම. right. ඛණ්ඩාංක දෙකක් දී ඇති විට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සෙවීම. මේන් බලන්න ඛණ්ඩාංක දෙකක් දීලා තියෙනවා. හරි. මොකක්ද ඒකට කරන්න ඕන පියවර? ඉතින් ඊට අදාළ නෝට් එක කියවන්නලා. දැන් මම ඉතින් නෝට් එක දුන්නා නම් ඕවා තමයි නැවත ලියවන්න දෙන්නේ. මොකක්ද ඊට අදාළ නෝට් එක? පැහැදිලිව කණ්ඩාංග දෙක වෙන් කරගෙන ලියා දක්වන්න. ඊට පස්සේ පිළිවෙල මාරු නොකරගෙන අඩු කරන්න. පිළිවෙල මාරු නොකරගෙන අඩු කරලා ගන්න. එහෙනම් ඔන්න ඛණ්ඩාංක දෙක තියෙනවා. අඩු කරලා ගන්න බලන්න උත්තරේ. ඔක පුළුවන් නේද හැම ළමයෙකුටම පුළුවන් අපි ගිය සැරේ ගණන් 8ක් දුකද හදුව ඕකෙම 8යි උදාහරණ වලට හදපු 3යි 11ක් හදුවා. ඒ හින්දා මේක පුළුවන් ඈ මේක ගන්න ගණන් හදනවා වගේ වැඩක් ඈ. කීයද හරි හරි 4යි. ඔව් 15න් 7ක් 8යි 3න් එකක් 2යි. 8 දෙකෙන් බෙදපුවම උත්තරේ අනිත් සර් මගේ කටුනා මොකද? සර් මගේ කටුනා මොකද්ද සර් කරන්න කිව්වේ? මෙන්න මේ ලක්ෂ දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය හොයන්න කියලා කිව්වා. එහෙම නැත්නම් අද උගන්වපු පළවෙනි මාතෘකාවේ විදිහට වැඩ කරන්න කියලා කිව්වා. පහළවෙන් 7ක් අඩු වුණාම 8යි 3න් එකක් අඩු වුණාම 2යි 8 දෙකෙන් බෙදපුවාම 4යි. ඒක ඕන ළමකට ගන්න පුළුවන් ඈ. හරි. ඔන්න පළවෙනි මාතෘකාව ඉවර කරා. හැබැයි පළවෙනි මොකද මාතෘකාවල් දෙක මාරු කරලා එහෙම කරන්න එපා. හරිද? මොකක්ද ආයේෂා අපි ඉගෙන ගත්ත දෙවෙනි මාතෘකාව? ආයේෂා අන්තක්ඛණ්ඩය හෝ අනුක්‍රමණය දී ඇති විට තව ලක්ෂයක ඛණ්ඩාංකයේ ඇතනම් සරල රේඛාවේ සමීකරණය සෙවීම. හරි අහගන්න අන්තක්ඛණ්ඩය හෝ අනුක්‍රමණය දී ඇතනම් හරිද උත්තර මතක තියාගන්න ඔතන මම දුන්නේ හොයන්නේ හොයන්න දෙනවා කියලා කියන්නේ ගානේ එක වෙලාවකට එකයි දෙන්නේ එක්කෝ අන්තක්ඛණ්ඩය එහෙම නැත්නම් අනුක්‍රමණය හරිද දැන් අපි අභ්‍යාස මාලාවේ හදපු ගණන් සියල්ලගේම අන්තක්ඛණ්ඩය විතරයි දීලා තියෙන්නේ
හැබැයි මම හදපු දෙවෙනි උදාහරණේ අනුක්‍රමණය දීලා තිබ්බේ. එහෙනම් අනුක්‍රමණය දීලා තියෙද්දි සමීකරණය හොයාගන්නයි ඕනේ. එහෙනම් මුලින්ම ලියන්නේ මොකද්ද? y සමානයි mx ධන c කියලා ලියනවා. හරිද? y සමාන mx ධන c කියලා ලියලා මේ ඛණ්ඩාංකයෙන් කැමති ඛණ්ඩාංකයක් ගන්න. හරි. අපි ගමු මේක. හරි. 15 ගැලපෙන්නේ කාටද? white 3 ගැලපෙන්නේ x x ට. අපි ගත්ත උත්තරේ 4 ගැලපෙන්නේ m c m ට. m ඒ කියන්නේ වෙන්නේ 15 සමානයි 4 වැඩි කිරීම 3 ධන c. 15 සමානයි 12යි එකතු කිරීම c. එහෙනම් c සමානයි කීයද? 3යි 3යි. හරි. දැන් සමීකරණේ රේඛාව ලියන්නේ කොහොමද? y ලිව්වා y සමානයි 4යි x ධන 3 ධන 3. පැහැදිලිද ගත්ත විදිය? ඔව් right. එහෙනම් දෙවෙනි මාතෘකාවට අදාළව මේ ටික ලියා ගන්න. හරිද? ලියාගත්තද? ඔව් සර්. හරි. right. මෙන්න එහෙනම් තියෙනවා ලක්ෂ දෙක. right. හදලා ගන්න බලන්න මාතෘකා දෙකම කරලා අන්තිම උත්තරේ ගන්න. ගාන ලියාගෙන කරන්නේ. සර් හැදුවා හැදුවා සර්